ආයිබෝන් දීපුති අපි අද කතා කරමු ලොග් ගණක පාඩමේ ඉන්නේ දර්ශකහ ලොග් ගණක ඒකේ දෙවෙනි කොටස. ඔබට 10 පන්තියේදී කියා දුන්නා එකට වඩා විශාල සංඛ්‍යාවක ලඝු ගණකයේ ලියලා සුළු කිරීම කරන්න. එකට වඩා විශාල සංඛ්‍යාව කියන්නේ පූර්ණ සංඛ්‍යා තියෙන සංඛ්‍යාවක්. අපි මේවා ලඝු ගණන් පාවිච්චි කළා 23.5 ගුණ කළා 114.2. මේකේ පූර්ණ සංඛ්‍යා එකකට වඩා ලොකුයිනේ 23 114 මේවා ගණන් මේ වගේදී අපි මේකේ ලඝු ගාන ලියනවා 23.5 ලඝු ගාන 23.5 ලඝු 23.5 මේකේ ලඝු ගාන ලියනකොට අපිට තියෙනවා වැදගත් කාර්යයක් කරන්න. ලඝු ගණන් වගුවෙන් අපි බලන්නේ සංඛ්‍යාවක ලඝු ගණකයේ දශමාංශය. එතකොට ඒකේ පූර්ණාංශය කියලා එකක් අපි කතා කරලා. පූර්ණාංශය ඔබ කොහොමද ලිව්වේ? මතකද පූර්ණාංශය අපි මේකේ තියෙන පූර්ණ සංඛ්‍යා ගණන අනුව තීරණය කරා. පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙන බැවින් ওই සංඛ්‍යාව තියෙන්නේ 10යි 100යි අතර. ඒ කියන්නේ 10 පළවෙනි බලෙත් 10 දෙවෙනි බලෙත් අතර. මතකද මම අර 10 බලවග්ගුවක් දාලා කියලා දුන්නා. එහෙනම් මේකේ ලඝු ගණකයට එන්න ඕනේ 1යි 2යි අතර සංඛ්‍යාව කියන්නේ 1යි දශම ගණන. ඔය එක තීරණය කළේ අපි අර 10 බල අතරේ කොතනද පිහිටන්නේ කියලා බලලා. ඒක මෙතනින් පෙන්නනවා පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා නම් පූර්ණාංශය වෙන්නේ 1 කියන එක. ඔක තව ක්‍රමයක් තියෙනවා ඔය පූර්ණාංශ ගන්න. මේක අර විද්‍යාත්මක අංකණයෙන් ලිව්වහම 10 බලය පෙන්නනවා පුතේ. උදාහරණයක් ඇරෙන්න දැන් මේක විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කිව්වොත් ඔබට මතකද 9 පන්තියේදී කියා දෙනවා විද්‍යාත්මක අංකණයෙන් ලියනකොට එක පූර්ණ සංඛ්‍යාවක් හිටින්නනේ ලියන්නේ. එතකොට තිත ඉස්සරහට ගියා. එතකොට 23 වෙන්න තිත ආපහු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ගුණ වෙන්න ඕනේ 10 පළවෙනි බලය. ආන්න මේ තියෙන පූර්ණාංශ 1. එතකොට විද්‍යාත්මක අංකණයෙන් ලිව්වම අර පූර්ණාංශය තමයි 10 බලෙන් පෙන්නන්නේ. දැන් මේක 114.2 විද්‍යාත්මක අංකණයෙන් ලියන්න තිත යන්න බෑ මෙතෙන් 1.142. එතකොට මේක 114 වෙන්න ආයි මෙතෙන්ට තිත ගේන්නත් එපා. ඒ කියන්නේ 10 දෙවෙනි බලෙන් 100ෙන් ගුණ කරන්න. ආන්න මේකේ ලඝු ලියනකොට පූර්ණාංශය වෙන්නේ 2. ඉතින් අපි විද්‍යාත්මක අංකණයෙන් ලියලා ඉගෙන ගත්තත් අපි ගාන සුළු කරන්න ගියාම අපි මේකේ පූර්ණ සංඛ්‍යා ගාන දිහා බලලා දශමාංශය ලියනවා. මේ පූර්ණාංශය ලියනවා. ඒ පූර්ණ සංඛ්‍යා 3ක් තියෙනවා නම් පූර්ණාංශ 2යි. 10 දෙවෙනි බලය. පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා නම් 10 පළවෙනි බලය පූර්ණාංශය 1යි. අද මම ඔබට කියලා දෙනවා එකට අඩු සංඛ්‍යාවක්. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් නෑ මෙන්න මේ වගේ. 0.84. මේකේ පූර්ණ සංඛ්‍යාවක් නෑනේ. මේක 10 බල අතර කොතනද තියෙන්නේ? අපි මේක විද්‍යාත්මක ක්‍රමයට ලියමු. විද්‍යාත්මක ක්‍රමයට ලියමුද පූර්ණ සංඛ්‍යාවක් එපාය. එතකොට මෙතෙන්ට එනවා තිත. ඔන්න දැන් මෙතෙන්ට තිත එන්නේ. දකුණට ආවා. එතකොට මේ ගාන ලොකු වෙලා දැන්. එහෙනම් මේක ගුණ වෙන්න ඕනේ. ආයි තිත මෙතෙන්ට යන්න ඕනේ. නේද පුතේ? ඒ කියන්නේ මේක 0.84 වෙන්න නම් 10න් බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ ගුණ වෙනවා නම් අපි ඒක ලියන්නේ කොහොමද? 10න් බෙදීම කියන්නේ 10 ඍණ පළවෙනි බලය. අර 9 පන්තියේදී අපි එකට වඩා අඩු සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලිව්වා. එතකොට ආවේ ඍණ බල. තව එකක් බලන්න. මේක 0.0.3.4. ඒක විද්‍යාත්මක අංකණයෙන් ලියනකොට තිත ගේන්න ඕනේ මෙතෙන්ට. මොකද විද්‍යාත්මක ක්‍රමයට පූර්ණ සංඛ්‍යා එකක් ඕනේ හින්දා. දැන් මේක මේ 3.4 මේක වගේ 100 ගුණයක්. අපිට දීලා තියෙන සංඛ්‍යාව වගේ 100 ගුණයක් මේ තියෙන්නේ. එහෙනම් මේ සංඛ්‍යාව ගන්න මේක 100ෙන් බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ 10 ඍණ දෙවෙනි බලෙන් ගුණ වෙන්න ඕනේ. ඍණ දෙවෙනි බලෙන් ගුණ වෙනවා කියන්නේ 100ෙන් බෙදනවා කියන්නේ. ඍණ දෙවෙනි බලය කියන්නේ 100ෙන් 1නේ. දැන් අතනදී අපි කිව්වා ලඝු ගණනක ලියනකොට පූර්ණාංශය තමයි කියලා මේ තියෙන්නේ. එහෙනම් 0.84 ලඝු ලියනකොට මේකේ ලඝු ලියනකොට පූර්ණාංශය වෙන්නේ කීයද පුතේ? ඍණ 1. දශමාංශය තමයි අපි වගුවෙන් ගන්නෙ.
මේකේ ලඝු ලියනකොට 0.034 ලඝු ලියනකොට පූර්ණාංශය වෙන්නේ ඍණ 2. දසමාංශය ගන්න අපි ලඝු ගණන් වගේ. මම දැන් ලඝු ගණන් වගේන් දසමාංශය අරන් ලියන්න. 84 ලඝු ගණකේ බැලුවම 84 එන්න පුතේ 9යි 2යි 4යි 3. හරි මේකේ 9යි 2යි 4යි 3 ලියන්න ඕනේ. මේකේ ලඝු ගණකේ දසමාංශය වෙන්නේ 34 බිඳුව 34 බිඳුව කියලා කියන්නේ 5යි 3යි 1යි 5. 5යි 3යි 1යි 5. ඔන්න අපි දැන් බිඳුවට වඩා කුඩා සංඛ්‍යා දෙකක ඒක 10යි පාද ඒක විද්‍යාත්මක ක්‍රමයෙන් ලියලා අපි හොයාගත්ත පූර්ණාංශයත් දසමාන්තය චක්‍රපතිනුත් ගත්තා. දැන් වෙනස මෙතෙන්ට වඩා මොකක්ද? බිඳුවට වඩා ලොකු සංඛ්‍යාවල පූර්ණාංශයට එන්නේ පූර්ණාංශය එන්නේ ධන සංඛ්‍යා. මේකේ පූර්ණාංශය 1 මේකේ පූර්ණාංශය 2 නේ මේකේ ලඝු ලියවන. බිඳුවට වඩා කුඩා සංඛ්‍යාවල ලඝු ලියුවාම පූර්ණාංශයට එන්නේ ඍණ. ඇයි මෙතන ඉන්නේ ඍණ බලයෙන්? අන්න ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ බිඳුවට වඩා අඩු සංඛ්‍යාවක. ඒ කියන්නේ බිඳුවයි දශම තිතත් එක්කලා ලියන සංඛ්‍යාවල ලඝු ගණක ලියනකොට අපිට පූර්ණාංශය එන්නේ ඍණ සංඛ්‍යා. ඒක දැන් ඍණ සංඛ්‍යා කීයද? ඍණ 1ද ඍණ 2ද ඍණ 5ද කියලා තෝරගන්න මම කෙටි ක්‍රමයකට කියලා දෙනවා. ඊට ඉස්සෙල්ලා වැදගත් කතාවක් තියෙනවා දෙපොතේ. මේ සංඛ්‍යාවේ මේ ලඝු ගණකයේ අපි මේ ටික ගත්තේ වගුවෙන්. මේ ටික ගත්තේ අපි හිතෙන්. අර 10 බලේ ලියලා. මේකෙත් මේ ටික ගත්තේ වගුවෙන් මේ ටික ගත්තේ අපි මෙන්න මේ 10 බලේ මේ තියෙන්නේ. මේකේ විශේෂයක් තියෙනවා ලඝු ගණක වගුවෙන් ගන්න කොටස ධන. ඒ ටික ඍණ වෙන්නේ නැහැ. එහෙනම් මේ සංඛ්‍යා දෙකේම මේ දසමාංශ ධන පූර්ණාංශය විතරයි ඍණ. ඒකින්ද ඍණ ලකුණ මෙතෙන්ට දාන්නේ නැහැ. එහෙම දැම්මාම ඍණ ලකුණ මෙතෙන්ට දැම්මොත් මේ සම්පූර්ණ සංඛ්‍යාවම ඍණ විදියටයි සලකන්න වෙන්නේ. අපි එහෙමනේ සංඛ්‍යාවකට ඉස්සරහට ඍණ ලකුණ දැම්මොත් ඒ මුළු සංඛ්‍යාවම ඍණනේ. ඒක නිසා නමුත් මෙතන තියෙන විශේෂය එක විතරයි ඍණ මේක දෙක විතරයි ඍණ. ඒකින්ද ඕක ලියන්නේ මෙහෙමයි. මේ ඍණ 1.0 ලියන්නේ අපි 1 ලියලා උඩට දානවා ඍණ ලකුණ හරියට එකට උඩින් වහලයක් දැම්මා වගේ. ඊළඟට තියෙනවා 0.9යි 2යි 4යි 3. දැන් මේක අපි ඍණ 1 තමයි. ඒ වුණාට කියවන්නේ ඍණ 1 කියලා නෙමෙයි. මේකට අපි කියනවා ව්‍යුති කියලා. මොනවද? ව්‍යුති. ඉංග්‍රීසියෙන් කියනවා බා. එතකොට පූර්ණාංශ විදියට ව්‍යුති ලියවෙනවා බිඳුවට වඩා අඩු සංඛ්‍යාවක ලඝු ගණකේ ලියනවා. ඒක තමයි හොඳට තේරුම් ගන්න. මේ ව්‍යුති 1.9යි 2යි 4යි 3 මේකේ ව්‍යුති 2.5යි 3යි 1යි 5. දැන් මම බිඳුවට වඩා කුඩා සංඛ්‍යාවක ලඝු ගණකේ ලියනකොට ඔය ව්‍යුති ගණන ව්‍යුති කීයද කියලා හිතින් ලියන්න ක්‍රමයක් කියලා දෙනවා. මේ සංඛ්‍යාවම ගත්තොත් අපි 0.84 ඒකේ ඔයගොල්ලෝ ලිවි ව්‍යුති 1. ව්‍යුති 1. උතේ දැන් මෙහෙම આવොත් 0.084. ඕක ලිව්වනම් එහෙම මේ විදිහට ඕකේ එන්නේ බලය 10 ඍණ දෙවෙනි බලය. එහෙනම් ව්‍යුති 2. 0.084. ඕක ලිව්වනම් එනවා ව්‍යුති 3. දැන් මේ සංඛ්‍යාව දිහා බලලා ව්‍යුති ගන්න පූර්ණාංශ තීරණය කරන්න බැරිද? අපි පූර්ණ සංඛ්‍යාවල පූර්ණ සංඛ්‍යාව තීරණය කළේ කොහොමද? පූර්ණ සංඛ්‍යා ගන්නට වඩා එකක් අඩුවෙන් පූර්ණාංශය තියන්නේ. මේ 0.84යි ව්‍යුති 1. 0.084යි ව්‍යුති 2. 0.084යි ව්‍යුති 3.
රටා හොයාගත්තා. ඔව්. මොකද තිතත් එක්කලම දශම කොටසේ ඉලක්කමකින් නම් පටන්ගෙන තියෙන්නේ වියුති 1. තිතත් එක්කලම දශම කොටසේ එක බිඳුවක් තියෙනවා නම් වියුති 2. තිතත් එක්කලා දශම කොටසේ බිඳු 2ක් තියෙනවා නම් වියුති 3. ඒ කියන්නේ මෙතන තියෙන බිඳු ගානට වඩා එකක් වැඩියෙන් තියන්න ඕනේ වියුති තියෙනවට. එච්චරයි වෙනස. වෙන කිසි දෙයක් නැහැ. එතකොට පූර්ණ සංඛ්‍යා ඒ කියන්නේ එකට වඩා විශාල සංඛ්‍යාවක ලඝු මේ පූර්ණාංශ තියෙනකොට පූර්ණ සංඛ්‍යා ගානට වඩා එකක් අඩුවෙන් පූර්ණාංශ තියන්නේ. බිඳුවට වඩා අඩු සංඛ්‍යාවක පූර්ණාංශ තියෙනකොට දශම තිතත් එක්කලා තියෙන බිඳු ගානට වඩා එකක් වැඩියෙන් පූර්ණාංශ තියන්න ඕනේ ඍණ බල. දැන් අපි ඔක පාවිච්චි කරලා ගණනක් දෙකක් හදන්නයි ලැහැත්ති වෙන්නේ ඉක්මනට. දැන් ඔන් කියනවා 0.72 ගුණ කරන්න 0.002.6. දැන් අපි අර ලඝු ගාන මේකේ ලඝු ගණක වගෝ භාවිතා කරලා ලඝු ආධාරයෙන් මේකේ අගය ලබා ගන්න. අපි ලියනවා ලඝු 0.72 එකතු කිරීම ලඝු 0.002.6. ඊළඟ පෙළේදීනේ අපි ලඝු ලියන්නේ. දැන් ලඝු ලියනකොට පුතේ තිතත් එක්කලම ඉලක්කමක් තියෙන හින්දා මෙතන ලඝු ගණකයේ පූර්ණාංශයේ වියුති කීයද? ඔව් වියුති 1යි. අපි දැන් දශමාංශය ලියමු වගයෙන් බලලා 72 බිඳුව. 72 බිඳුව කියන්නේ 85යි 73. 85යි 73. එකතු කිරීම මේකේ පූර්ණ තිතත් එක්කල බිඳු දෙකක් තියෙනින්ද පූර්ණාංශයේ වියුති 3. දශමාංශය 26 බිඳුව. 26 බිඳුව මං කියන්නම් 41.50. 4යි 1යි 5යි. දැන් ඉතින් ඔබ දන්නවා මේ දෙක එකතු කරන්න. එකතු කරනකොට පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕන. ඔන්න මාත් එක පරිස්සමින් මේක තේරුම් ගන්න. 3යි බිඳුවයි 3යි 7යි 5යි 12යි එකක් ඉතුරු 1 1යි 2යි 2යි 5යි 7යි ඉතුරු නෑ 8යි 4යි 12යි එකක් ඉතුරු. දැන් මේ පුතේ මම කිව්වා දශම කොටස ගන්න යාර පොතෙන් ගන්න ටික ධනනේ. එහෙනම් මේ ටික සුළු කරාම ඉතුරු වෙන එක ධන. ඒක විතරයි හිතේ තියාගන්න. දැන් ධන එකක් තමයි එහා පැත්තට ගෙනියන්නේ. මේ තියෙන්නේ වියුති එක කියන්නේ ඍණ එක. මේ තියෙන්නේ වියුති තියෙනවා කියන්නේ ඍණ 3. එහෙනම් ඍණ 3යි ඍණ 1යි එකතු කළාම කීයද? ඍණ 4යි. ඒ කියන්නේ වියුති 4යි. ඒ ඍණ 4ට ධන 1 එකතු කළාම කීයද? ඔව් ඍණ 4යි ධන 1යි කියන්නේ ඍණ 3යි. එහෙනම් මේකේ අගය එන්නේ වියුති 3යි. ඊළඟට දැන් අපි මේකේ ප්‍රතිලඝු බලනවා. ඒක දන්නවා. ඇන්ටිලොග් බලනවා. 27යි 23 තියෙන තැන මම බලලා කියන්නම්. 27යි 23 තියෙනවා. 27යි 18 තියෙනවා. 18යි 7යි 18යි 7යි 1යි 8යි 7යි 18යි 7 තියෙනවා. 7 තියෙනවා කියලා කිව්වේ මම 27යි 18 අපිට ඕනේ 23ක් නේ. එතකොට තව 5ක් ඕනේ. 5 තියෙනවා 2. එක පිටිපස්සට දාපන්. දැන් ඔබ වියුති 3 දිහා බලලා මේකේ තිත තියන්න තීරණය කරනවා. අපි වියුති එකක් නම් එන්නේ සංඛ්‍යාවට තියෙන්න ඕනේ තිතත් එක්කලා ඉලක්කම. වියුති 3ක් එන්න තිතත් එක්කලා බිඳු 2ක් එන්න ඕනේ. වියුති 3 කියලා ලියෙන්නේ තිත එක්කලා බිඳු 2ක් තියෙන සංඛ්‍යාව. එහෙනම් මේකේ වියුති 3 නම් මේකට එන්න ඕනේ වියුති 3ක් ඉන්න නම් තව ඉස්සරහට බිඳු 2ක් තියලා තිතක් තියන්න ඕනේ. උත්තරේ බිඳුවයි. පූර්ණ සංඛ්‍යාවක් නෑ කියන්නේ බිඳුවයි 1යි 8යි 7යි 6යි. දැන් අන්න ඔබට එතනදී මේ වියුති එකතු කරන්න ඔබට ඕනෑ වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ධන ඍණ එකතු කරගන්න ක්‍රමයට. ඊළඟට බෙදීම තිබුණොත් වියුති අඩු කරන්න වෙනවනේ. ඒකත් එකක් බලමු. දැන්
බලමු. 0.008යි 4න් අඩු කරමු 0.007යි 1. ලඝු ගණක වගුව භාවිතා කළා. මේක ලඝු 0.008යි 4 අඩු කිරීම නෙමෙයි බෙදීමක්. බෙදීමක ලඝු ගණක ඉන්නේ අඩු කිරීම විදිහට ලියන්නේ පුතේ. අඩු කිරීම ලඝු 0.007යි 1. දැන් ලඝු ගණක ලියමු. ඕගොල්ලෝ කියන්නේ මේකේ පූර්ණාංශය. තිතත් එක්කලා බිඳුව තියෙනින්ද ව්‍යුති 2යි. දශමාංශය මම කියන වගුවෙන් 84 බිඳුව පුතේ 92.43 92.43 අඩු කිරීම. මේකේ තිතත් එක්කලා බිඳු 2. එතකොට ව්‍යුති 3යි. දශමාංශය 71 බිඳුව 85.13 දැන් මේ දෙක ප්‍රවේශමෙන් අඩු කරමු. ඔය අතර දික් අතර නැත්නම් පැත්තක ලියාගන්න යට අතට 2.9යි 2.4යි 3 ව්‍යුති 3.8.5යි 1.3 අඩු කරමු. 3න් 3ක් බිඳුවයි. මේක හරිය ප්‍රවේශම් වෙන්න ඕන. 3න් 3ක් බිඳුවයි 2න් එකක් 1යි 14න් 5ක් 9යි 8න් 8කුත් බිඳුවයි. දැන් අඩු කරන්න ඕන ඍණ 2න් ඍණ 3. ඒක ප්‍රවේශම කරන්න වෙනවා. ඍණ 2 මේ තියෙන ඍණ 2 මේ තියෙන ඍණ 3. මට කියන්න පුතේ ඍණ 2න් අඩු කළාම ඍණ 3ක් උත්තරේ කියලා. මේක වෙනම හදාගමු නිකිල සුළු කරන නීතිය. ඍණ 2 අඩු කිරීම ඍණ 2 කියන්නේ ඍණ 2 එකතු කිරීම ධන 3 කියලා ලියාගත්තා එහෙනම් උත්තරේ මොකද්ද? ධන 1යි. එහෙනම් මේක මෙතෙන් දෙන්නේ 1 ධන 1. අන්න ඒක තමයි දැනගන්න. ඒතර මේක එන්නේ උත්තරේ 1.009යි 1. දැන් එකේ උත්තරේට ආවේකේ පූර්ණාංශය 1 තියෙන්නේ. ඒක මතක තියාගන්න ඍණ ව්‍යුති නෙමෙයි. දැන් අපි ඔක තියෙන තැන 0.9 1යි බිඳුව තියෙන තැන මම කියනවා. 0.9යි 1යි බිඳුව තියෙනවා. මෙතන තියෙනවා 0.9යි 1යි බිඳුව. අපිට ළඟම තියෙන 0.8යි 9යි. ඒකේ තියෙන 12යි 3යි. එතන තියෙන්නේ 8යි 9යි තියෙන්නේ. අපිට ඕනේ 9යි. එතකොට තව 11ක් ඕනේ. ඒ 11 තියෙනවා. 11ක් නෑ 10 තියෙනවා. මධ්‍යන අන්තර 3. දැන් මෙතන තියෙන ව්‍යුති නෙමෙයි පූර්ණ සංඛ්‍යාව එකක්. පූර්ණ සංඛ්‍යාව එකක් තියෙන්නේ බිඳුවට වඩා ලොකු එක නම් පූර්ණ සංඛ්‍යාව තියෙන්න ඕනේ 2. අන්න ඒක උත්තරේ 12.3යි. ඒක තේරුම් ගන්න. උපට මම දැන් ටිකක් තව එකක් දෙයක් කියලා දෙනවා. මේ බෙදීමේදී අපිට ව්‍යුති අඩු කරන්න වෙනවා. එකතු ගුණ කිරීමකදී ව්‍යුති එකතු කරන්න වෙනවා. ව්‍යුති එකතු කරන එක තරම් ගැටලුවක් නෙමෙයි. ව්‍යුති අඩු කරන එක ටිකක් වරදී කියලා මට හිතෙන හින්දා මේ ව්‍යුති ගණන් ටිකක් විතරක් ලියලා අපි එකක් දෙකක් සුළු කරමු පුතේ. හරි? හොඳයි. දැන් මේ වගේ කම මේ අපිට කියනවා ව්‍යුති 2යි 0යි 4යි 5යි 1න් ව්‍යුති 1යි 3යි 2යි 7යි 1ක් අඩු කරන්න. මෙන්න මේවා ප්‍රවේශම් වෙන්න ඕනේ ගෙන යාම් තියෙනකොට මොකද වෙන්නේ කියලා. අපිට සිද්ධ වුණා මේ ව්‍යුති ගානකින් මේ ව්‍යුති ගානක් අඩු කරන්න. බලමු ප්‍රතිඵල. 1න් 1ක් 0යි 5න් 7ක් බෑ 15න් 7ක් 8යි. එතකොට මෙතන තියෙන්නේ කීයද 3යි 3න් 2ක් 1යි. එතකොට මෙතන බිඳුවෙන් 3ක් බෑ. අන්න දැන් මෙතනින් ගේන්න වෙනවා. දැන් මෙතන තියෙන්නේ කීයද ඍණ 2. හොඳට තේරුම් ගන්න. මෙහාට ගේන්න බෑ ඍණ සංඛ්‍යාව. මෙහාට ගේන්න ඕනේ ධන. ඇයි පැත්තේ තියෙන ධනනේ? දශමාංශයේ ධන කිව්වනේ. මෙහා ළඟ තියෙන ඍණ. අපිට දැන් එකක් ගේන්නත් ඕනේ. ගන්න ඕනේ ධන එකක්. ඔයා මට කියන්න ඍණ 2ක් තියෙන එක්කෙනෙක් ධන එකක් දුන්නොත් මම මේක නිකිල සුළු කරන දවස්වල කියලා දීලා තිනා පුතේ. ඍණ අගයක් තියෙන කෙනෙක් ළඟින් ධන ගත්තොත් මොකද වෙන්නේ? ගන්න පුළුවන්. උදාහරණයක් මම කියලා දෙන්නම්. දැන් මෙයා ළඟ ඍණ 2යි තියෙන්නේ. ඒ කියන්නේ එයා ණය වෙලා තියෙනවා 2ක්.
මේ පැත්තෙන් කිල්ලනවා තව රුපියලක් දෙන්න කියලා. මෙයාට නොදිත් බෑ. මොකද්ද මෙයා කරන්න ඕනේ? මෙයා තව කාට හරි තවත් ණය වෙලා රුපියලක් අරන් මේ පැත්තට දෙන්න. එතකොට මෙයාගේ ණය අගය වැඩි වෙනවා. ඍණ දෙක ඍණ 3 වෙනවා. ඒක තමයි තේරුම් ගන්න. ඍණ දෙක තියෙන තැනින් ධන එකක් ගත්ත ගමන් එතන අගය ඍණ ගාන තව වැඩි වෙනවා. ඍණ 3 වෙනවා. දැන් මෙතෙන් දෙකක් ගත්තා 10න් 3ක් 7යි. මෙතන තියෙන්නේ ඍණ 3. එහෙනම් ඍණ 3න් අඩු කරන්න ඍණ 1. ඒ කියන්නේ ඍණ 3ට එකතු කරන්න ධන 1. ඍණ 3යි ධන 1 එකතු කළාම ඍණ 2යි. ඒ කියන්නේ වියුති 2යි. ඔන්න ඕවා තමයි ඔබ මේ ලඝු ගණන් වලදී අපි තේරුම් ගන්න ඕනේ. වියුති අඩු කිරීම එකතු කිරීම. දැන් තව එකක්. බලමු තව එකක්. වියුති 1.2.6.4.3 වියුති 3.5.2.1.4 අඩු කරමු. 3න් 4ක් බෑ 13න් 4ක් 9යි 3න් 1ක් 2යි 6න් 2ක් 4යි මෙතනත් ඒ වගේ දෙකෙන් 5ක් අඩු කරන්න බෑ. ඒක නිසානේ ගේන්නේ එකක් ගෙනාම මෙතන එකක් ගෙනාම 12 වෙනවා. මෙතන වියුති 2 වෙනවා. ඒක තමයි තේරුම් ගන්න. 12න් 5ක් 7යි. දැන් මෙතන තියෙන වියුති 1 නෙමෙයි වියුති 2 කියන්නේ ඍණ 2. ඍණ 2න් අඩු කරන්න ඍණ 3ක්. අර එකතු කිරීමේ ක්‍රමයට ඍණ 2ට එකතු කරන්නේ ධන 3ක්. දැන් පුතේ මේක ධන 3නේ. ධන 3යි ඍණ 2යි එකතු වුණාම ධන 1යි. ඔන්න ඔය සුළු කිරීම ඔබ කරලා පුරුදු වෙන්න ඕනේ හොඳට. ඒ කරන ඒ පුරුදුනාට පස්සේ මම ඔබට දැන් පුළුවන් ඔයගලන්ට හදන්න මෙන්න මේ අභ්‍යාසී තියෙන වියුති සුළු කරන්න පුළුවන් වෙන්න ඕනේ හින්දා ඔයාලට මම යෝජනා කරනවා මේකේ තියෙන මේ 3.1 අභ්‍යාසයේ 3.2 අභ්‍යාසයේ ඊළඟට මේ තියෙන 3.3 ඔන්න වියුත් සුළු කරන්න තියෙන 3.3 ඒ ටික කරලා ලැහැත්ති වෙන්න මම මේකේ ඉතිරි කොටස ඊගාවට කරනවා ගණන් හදනවා ඊළඟ කොටසෙන් 3.3 අභ්‍යාස කරලා සූදානම් වෙන්න. තේරුම් ගන්න.